එහෙනම් බලන්න දැන් අපි මූල්‍ය ආයතන කියන මුදල් හා මූල්‍ය ආයතන කියන තැනට එනකොට මූල්‍ය ආයතනවල අපි කතා කරා ශ්‍රී ලංකා මහ බැංකුව හඳුනා ගන්නා ආකාරයට අනුව වර්ගීකරණයක් කරා අපි මූල්‍ය ආයතන පළවෙනියටම අපි අඳුනගත්තේ බැංකු අංශය. බැංකු අංශය අඳුරගත්තා. ඊළඟට අපි අඳුරගත්තා දැන් බැංකු අංශය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුව ඊට පස්සේ අපි කතා කරා බලපත්‍රලාභී වාණිජ බැංකු සහ ඊළඟට තමයි එන්නේ බලපත්‍රලාභී විශේෂිත බැංකු වලට. බලපත්‍රලාභී විශේෂිත බැංකු වලට එනවා අපි ඊළඟට. විශේෂිත බැංකු. දැන් මේ ටික ගත්තට පස්සේ දැන් බැංකු අංශයෙන් ඔබට යනකොට ඉන්න ඉදිරියට එනවා තැන්පතු බාර ගන්නා අනෙකුත් ආයතන, විශේෂිත මූල්‍ය ආයතන, ගිවිසුම්ගත ඉතිරි කිරීමේ ආයතන. right. ශ්‍රී ලංකා මහ බැංකුව කියන එක ගැන අපි කතා කරා 1949 අංක 58 දරන මුදල් නීති පනත යටතේ ආරම්භ කර ඇති 1950 අගෝස්තු 28 වෙනිදා ආරම්භ කරපු නේද ශ්‍රී ලංකා මහ බැංකුව දැන් 2002 ඉඳලා අපි දන්නවා ප්‍රධාන අරමුණු දෙකක් ඔස්සේ ක්‍රියාත්මක වෙනවා නේද 2002 අංක 32 දරන මුදල් නීති සංශෝධන පනත යටතේ දැන් මේවා අපි කතා කරා. එතකොට ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රධාන කාර්යයන් සහ නියෝජිත කාර්යයන් කියලා තියෙනවා කියලා අපි කතා කරා. ඊළඟට බලපත්‍රලාභී වාණිජ බැංකුව වෙත බලපත්‍රලාභී වාණිජ බැංකුවක් කියලා කියන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයෙන් විශේෂ අවසරයක් ලබාගෙන තියෙන ඊට පස්සේ මා ජනතාවගේ ඉල්ලුම් තැන්පතු බාර ගැනීමෙන් මුදල් මෙවීමට හැකියාවක් ඇති විදේශ විනිමය ගනුදෙනු වල නිරත වීමට අවසරය තිබෙන බැංකු විශේෂයට අපි කියන බලපත්‍රලාභී වාණිජ බැංකුවක් කියලා. දැන් අද අපි කතා කරන්න යන්නේ බලපත්‍රලාභී විශේෂිත බැංකු සම්බන්ධයෙන්. එතකොට බලපත්‍රලාභී වාණිජ බැංකුවක් සහ බලපත්‍රලාභී විශේෂිත බැංකුවක් අතර යම් වෙනසක් තියෙනවා. පැහැදිලි වෙනසක්. ඒ වෙනස තමයි අපි කතා කරන්නේ ජංගම ගිණුම් පවත්වාගෙන යාමට කාගේ හරි මයික් එකක් ඔන් වෙලා තියෙන බලන්න. ජංගම ගිණුම් පවත්වාගෙන යාමට අවසර තියෙනවා මෙයාට. හරිද? ජංගම ගිණුම්. ඒ කියන්නේ කරන්ට් account ජංගම ගිණුම් පවත්වාගෙන යන්න පුළුවන් මෙයාට. හැබැයි මෙයාට ජංගම ගිණුම් පවත්වාගෙන යන්න හැකියාවක් නැහැ. හරි? ඒ කියන්නේ චෙක්පත් මගින් ගනුදෙනු කරන ජංගම ගිණුම් පවත්වාගෙන යන්න හැකියාවක් නැහැ. බලපත්‍රලාභී විශේෂිත බැංකු වලට. ඒ වගේම අපි ප්‍රකාශ කරනකොට කියනවා විදේශ විනිමය ගනුදෙනු වල නිරත වීමට මෙයාට අවසර තියෙනවා කියලා. මෙයාට අවසර තියෙනවා මෙයාට අවසර නැහැ කියලා. තේරුණාද? නමුත් බලපත්‍රලාභී විශේෂිත බැංකු වලට යම් සීමාකම් යටතේ විදේශ විනිමය ගනුදෙනු වල නිරත වීමේ හැකියාව තියෙනවා කියලා අපි ප්‍රකාශ කරනවා. හරිද? ඒ කියන්නේ යම් සීමාවක් යටතේ. පැහැදිලිනේ? දැන් ඒක අපි කතා කරන්න යනකොට ප්‍රධාන වෙනස්කම විදිහට ගන්නේ ජංගම ගිණුම් පවත්වාගෙන යා හැක යා නොහැක. විදේශ විනිමය ගනුදෙනු නිරත විය හැක නිරත විය නොහැක කියලා කතා කරනවා. නමුත් යම් පොඩි සීමාකමක් යටතේ මෙයාට මේ දෙවෙනි වැඩේ කරන්න පුළුවන්. විදේශ විනිමය ගනුදෙනු වල වැඩේ පොඩ්ඩක් කරන්න හැකියාව තියෙනවා. ඒ හැකියාව තිබ්බට යම් සීමාකම් යටතේ තමයි මේ වැඩේ කරන්න හැකියාව තියෙන්නේ. පැහැදිලිනේ? හරි. එහෙමනම් ඒවා අපි ඉස්සරහට අඳුර ගන්න. හරි. එහෙනම් දැන් අද පාඩම ගත්තට පස්සේ පාඩමේ ඔයාලට මොනවා හරි ගැටලුවක් මෙච්චර දවසක් කතා කරපු අද තාම වැදගත් පාඩම මාතෘකා ටිකක් අපි කතා කරන්න යන්නේ මේ දැන්. මොනවා හරි ගැටලු සහගත තැන් තියෙනවා නම් ඔයාලට පුළුවන් ඒවා පිළිබඳව ඕනිම ගැටලුවක් සම්බන්ධයෙන් ටියුට් ලබා ගැනීම සම්බන්ධයෙන් ඕනිම දෙයක් සම්බන්ධයෙන් හොඳයි රයිට්. බලපත්‍රලාභී විශේෂිත බැංකුව අපි ලියමු මේ විදිහට නිර්වචනය. බැංකු පනත මොකක්ද ඇත්තට? දැන් මේ වාණිජ බැංකු හෝ විශේෂිත බැංකු ආරම්භ කරනකොට බැංකු පනත යටතේ අපි මේවා ආරම්භ කරන්නේ.
මේ බැංකු අංශය තුල තියෙන ඒවා ගත්තම මේ දෙක ගත්තම බැංකු පනත යටතේ දැන් මේ මහා බැංකුව ගන්නේ 1949 අංක 58 දන්න මුදල් නීති පනත යටතේ. හරිද? මෙයාලා ආරම්භ කරන්නේ බැංකු පනත යටතේ. එතකොට බැංකු පනත තමයි 1988 අංක 30 දරණ බැංකු පනත. හොඳේ. ලියාගන්න එන 1988 අංක 30 දරණ 1988 බලපත්‍රලාභී විශේෂිත බැංකුව ගැන කතා කරන්නේ. 1988 අංක 30 දරණ බැංකු පනත යටතේ විශේෂිත බැංකු කටයුතු මෙහෙම ලියන්න 1988 අංක 30 දරන බැංකු පනත යටතේ ඇති කර විශේෂිත බැංකු කටයුතු පවත්වාගෙන යාම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ ශ්‍රී ලංකා මහ බැංකුවෙන් කියලා යගන්නකො බලපත් මේ මුදල් මණ්ඩලයෙන් තමයි දෙන්නේ. නමුත් කියලා ඕනේ නැහැ. ශ්‍රී ලංකා මහ බැංකුවෙන් බලපත්‍රයක් ලබාගෙන ඇති ශ්‍රී ලංකා මහ බැංකුවෙන් බලපත්‍රයක් ලබාගෙන ඇති මූල්‍ය ආයතන විශේෂය යයි කරගන්න විශේෂය කියන විශේෂයයි කරගන්න මූල්‍ය ආයතන විශේෂයයි රතු පෑනකින් හරි වෙනත් පාටකින් හරි තරු ලකුණක් දාලා ලියාගන්න මම මේ කියන කතාව. මේවාට මහජනයාගේ ඉල්ලුම් තැන්පතු වරහණක් පස්සේ ලියන්නේ ජංගම ගිණුම් කියලා. මහජනයාගේ ඉල්ලුම් තැන්පතු වරහණ වාන්න ජංගම ගිණුම් කියලා ලියලා. මහජනයාගේ ඉල්ලුම් තැන්පතු පවත්වාගෙන යාමට හෝ විදේශ විනිමය ගනුදෙනු වල නිරත වීමට
අවසර නැත අවසර නැත අවසර නැත හොඳයි බලන්න ඊට පස්සේ කියන කතාව නිබන්ධනය බලන්න එහෙත් ඉතිරි කිරීමේ ගිණුම් හා කාලීන තැන්පතු ගිණුම් වශයෙන් මහජනතාවගේ මුදල් තැන්පතු බාර ගැනීමට අවසර ඇත. ඒ කියන්නේ මොකද්ද? ඒ කියන්නේ දැන් ඉතිරි කිරීමේ ගිණුම් පවත්වාගෙන යන්නත් පුළුවන්. අනෙකුත් ගිණුම් පවත්වාගෙන යන්න පුළුවන්. බැරි මොකද්ද? බැරි යංගම ගිණුම් පවත්වාගෙන යන්න විතරයි. හොඳයි. ඊට පස්සේ කියනවා වරහණක් අස්සේ කියනවා තරගකාරීත්වයට මුහුණ දීම සඳහා වර්තමානයේ බලපත්‍රලාභී විශේෂිත බැංකු මහ බැංකුවේ සීමාකම් වලට යටත්ව විදේශ විනිමය ගනුදෙනු වල නිරත වෙනවා කියන. එතකොට පුතේ මේ සීමාකම මොකක්ද කියලා අපි දැනගන්න ඕන. හරිද? මොනවාද ඔය යම් යම් සීමාකම් කියලා කියන්නේ නේද? යම් යම් සීමාකම් කියන්නේ මොනවද කියලා දැනගන්න ඉතින්. එතකොට දැන් බලපත්‍රලාභී විශේෂිත බැංකු. ඔයා බලන්න ඊළඟට බලපත්‍රලාභී ඉස්සෙල්ලා විශේෂ මේ සීමාකම් ටික කතා කරන්න කලින් නිබන්ධනය පෙළ ගන්න එහා පැත්ත පිටුවට පෙරලගෙන බලන්න දැන් ඔයා මෙහෙම ඒක කියනවා ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක බලපත්‍රලාභී විශේෂිත බැංකු. හරිද? හරි. ඔය විශේෂිත බැංකු වල තියෙන්නේ ඉතිරි කිරීමේ බැංකුයි සංවර්ධන බැංකුයි තියෙන්නේ. හොඳේ? මෙහෙම බලපත්‍රලාභී විශේෂිත බැංකු කිව්වම මේ විශේෂිත බැංකු හතක් තියෙනවනේ ආට පේනවනේ. මේ විශේෂිත බැංකු හත සමන්විත වෙන්නේ බැංකු වර්ග දෙකකින්. එකක් තමයි සංවර්ධන බැංකු. සංවර්ධන බැංකු වලටම තමයි කියන්නේ ආයෝජන බැංකු කියලා. ආයෝජන බැංකු. හරිද? සංවර්ධන බැංකු කියලා කියනවා. අනිත් එක තමයි ඉතිරි කිරීමේ බැංකු. එහෙනම් සංවර්ධන කියලා හෝ ආයෝජන කියලා හෝ යම් බැංකුවක නම ලියනකොට සඳහන් කරලා තියෙනවා නම් ඒ අදාළ බැංකුව අපි මතක තියාගන්න සාමාන්‍යයෙන් දල වශයෙන් මෙන්න මේ බලපත්‍රලාභී විශේෂිත බැංකුවක් යටතට තමයි එන්නේ කියලා. හොඳේ? තේරුණාද නෝ කියන එක? ඔයත් ඉස්සරහින් ඔයාගේ සටහනේ ලියා ගන්න. සංවර්ධන බැංකුව නැත්නම් ආයෝජන බැංකුව, ඉදිරි කිරීමේ බැංකුව කියලා. බලමු එහෙනම් ඇත්තද කියලා. ජාතික ඉතිරි කිරීමේ බැංකුව. ජාතික ඉතිරි කිරීමේ බැංකුව. මොකක්ද මේකට අපි කියන්නේ National Saving Bank NSB. ඔයාගේ සටහන ඉස්සරහින් ලියා ගන්න ඉස්සරහ අපි කෙටියෙන් කියන්නේ NSB කියලා කියනවා. නේද? ඊළඟට බලන්න රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව. මේවා අඳුර ගන්න ඕන. රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව. ආයෝජන බැංකුව. දැන් ඔයාලට තේරුණාද? දැන් ආයෝජන බැංකුව කියලා කියනකොට ආයෝජන බැංකුව අයිති වෙන්නේ මෙතෙන්ට. මේ ජාතික ඉදිරි කිරීමේ බැංකුව අයිති වෙනවා මෙන්න මෙතෙන්ට. ඉදිරි කිරීමේ බැංකුව යටතට. ඊට පස්සේ ශ්‍රී ලංකා ඉදිරි කිරීමේ බැංකුව නේද? SLSB කියලා කියන්නේ ශ්‍රී ලංකා සේවිං බැංක්. ශ්‍රී ලංකා ඉදිරි කිරීමේ බැංකුව. නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථා බැංකුව. මේවා මතක තියාගන්න ඕනේ. නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථා බැංකුව. මයික් එක ඔෆ් කරගන්න පුතේ. නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථා බැංකුව නේද? එතකොට මේ නිවාස සංවර්ධන කියනකොට නිවාස කියන්නේ housing. සංවර්ධන කියන්නේ development. මූල්‍ය කියන්නේ finance. නේද? සංස්ථා කියන්නේ corporation. එතකොට HDFC කියලා කියන්නේ අපි HDFC කියලා කියනවා නේද? HDFC කියන්නේ ඔකට තමයි. right? මේක ඇවිල්ලිවිලා සංවර්ධන. නේද? සංවර්ධන බැංකුව. එහෙනම් මේක සංවර්ධන බැංකුව ගණයටයි යන්නේ. හරිද? දැන් ඔන්න තුනක් හතරක් මම මෙතනින් ලියුවා. තව තියෙනවා
සනස සංවර්ධන බැංකුව නේද? සනස ඩෙවලොප්මන්ට් බැංක්. හරිද? සනස සංවර්ධන බැංකුව. එතකොට සනස සංවර්ධන බැංකුව යන්නේ කොහෙද? සනස සංවර්ධන බැංකුව. හොඳේ. මතක තියාගන්න මේ සනස කියන එක තැන් දෙකක තියෙනවා. සනස සංවර්ධන බැංකුව. එහෙනම් ඒක සංවර්ධන බැංකුව කණේටයි යන්නේ. මෙතෙන්ටයි යන්නේ. තේරුණානේ? රයිට්. සනස සංවර්ධන බැංකුව. වර්ගීකරණය කරගන්න අවශ්‍ය නැහැ. ඊට පස්සේ තව තියෙනවා ප්‍රාදේශීය සංවර්ධන බැංකුව. නේද? ප්‍රාදේශීය සංවර්ධන රීජනල් ඩෙවලොප්මන්ට් බැංක් කියන්නේ. ප්‍රාදේශීය සංවර්ධන බැංකුව. ඒවට තමයි කියන්නේ RDB කියලා. RDB කියලා. තේරුණානේ? හරි. ප්‍රාදේශීය සංවර්ධන බැංකුව. ඊට පස්සේ අපි කතා නොකරේ නිවාස හරි සනස ඩෙවලොප්මන්ට් හරි ලංකා පුත්‍ර සංවර්ධන බැංකුව. නේද? ලංකා පුත්‍ර සංවර්ධන බැංකුව. දැන් ඔයාලට තේරුණාද මේ සංවර්ධන බැංකුව යනවා මෙතෙන්ට 5ක්. සංවර්ධන බැංකුව යටතට 5ක් එනවා මේකේ. හරිද? ඉතිරි කිරීමේ බැංකුව යටතට එනවා 2ක්. තේරුණානේ? සංවර්ධන බැංකුව කිව්ව ඩෙවලොප්මන්ට් බැංක්, ඉතිරි කිරීමේ බැංකුව කිව්ව සේවින් බැංක්. තේරුණානේ? රයිට්. එහෙනම් සේවින් බැංක් එකට ආය මොනවාද? SLSB ශ්‍රී ලංකා සේවින් බැංක්. NSB මේ SB කියන්නේ සේවින් බැංක්. සේවින් බැංක්. නැෂනල් සේවින් බැංක්. ජාතික ඉදිරි කිරීමේ බැංකුව. සංවර්ධන බැංකුව වලට ආය මොනවාද? එකක් ප්‍රාදේශීය. හරිද? ප්‍රාදේශීය. අනිත් එක ලංකා පුත්‍ර. ප්‍රාදේශ සංවර්ධන බැංකුව, ලංකා පුත්‍ර සංවර්ධන බැංකුව, අනිත් එක සනස. සමඋපාකාර ණය ගනුදෙනු මේ සමිතිය කියන එකයි සනස කියන්නේ. එතකොට සංවර්ධන බැංකුවක් තියෙන නම සනස සංවර්ධන බැංකුව. ප්‍රාදේශ සංවර්ධන බැංකුව, ලංකා පුත්‍ර. ඊට පස්සේ නිවාස සංවර්ධන. නේද? නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථා බැංකුව. ඊට පස්සේ අපිට කතා කරන්න තියෙන්නේ ප්‍රාදේශීය සංවර්ධන බැංකුව, ලංකා පුත්‍ර සංවර්ධන බැංකුව, සනස සංවර්ධන බැංකුව. පුතේ කාගේ හරි මේ මයික් එකක් ඔන්ලා තියෙන්නේ. ඒක ටුට්ටක් මේ බලන්න කාගේද කියලා. බොඩ් එක දිලිසෙනවා නේද? හරි ගියේ නෑනේ. දැන් හරිද බලන්න පුතේ? බෝඩ් එක දිලිසෙන එක හරිද පුතේ? බෝඩ් එක දිලිසෙනව තව දුරටත්. දාන්න මෙසේජ් එක. හරි දිලිසෙනවනේ. හරි. ඒක හදාගමු. හරි. ඒක මම වැඩසටහනක් හදන්නම් තප්පරයක් දෙනකොට. එතකොට මේකට එනවා තව ආයෝජන බැංකුවක්. හරි. මතක මේ හත මතක තියාගන්න ඉතින් මම මේ කියලා දෙන්නේ. ප්‍රාදේශීය, ලංකා පුත්‍ර, සනස, නිවාස, ඊට පස්සේ උකස් හා ආයෝජන. රාජ්‍ය උකස් හා ආයෝජන. උකස් හා ආයෝජන බැංකුව වෙනවා. හරි. රයිට්. එතකොට මේ බලන්න ප්‍රාදේශීය සංවර්ධන බැංකුව කිව්වම RDB regional development ලංකා පුත්‍ර කිව්වම ලංකා පුත්‍රම තමයි. ඊළඟ සනස ඊළඟ නිවාස කියන්නේ HDFC පටල ගන්න එපා. HDFC කියලා කියන්නේ මේ බැංකුව වාණිජ බැංකුවක් එහෙම නෙමෙයි. හරි. housing development finance corporation කියන එක. හරි. උකස් හා ආයෝජන බැංකුව. මෙන්න මේ හත හරිද?
අනිවාර්යෙන් මතක තියාගන්න ඕනේ ඔබ SLSB NSB මතක තියාගත්තා ප්‍රාදේශීය ලංකාපුත්‍ර සනස නිවාස උකස් හා ආයෝජන මෙන්න මේ වචන ටික මතක තියාගන්න ඕනේ රයිට් එතනින් ඔයා සයිඩ් එකකින් ලියා ගන්න පැත්තකින් ලියා ගන්න ජාතික ඉදිරි කිරීමේ බැංකුව කියනකොට NSB සයිඩ් එකේ ඉඩක් තියෙනවනේ මේ බලන්න ඔයාට පොඩි ඉඩක් තියෙනවා රයිට් කොම පොඩක් අවුල්ලා තියෙනවා රයිට් සයිඩ් එකෙන් ඉදිරි තියෙනවනේ ඒක ලියා ගන්න ඉදිරි කිරීමේ බැංකුව කියන තැන NSB කියලා ලියා ගන්න උකස් ආයෝජන බැංකුව ඉස්සරහ උකස් ආයෝජන කියලා ලියා ගන්න වචන ටික විතර මතක තියාගන්නයි මම මේ කියන්නේ ලංකාපුත්‍ර සංවර්ධන බැංකුව ඉස්සරහ ලංකාපුත්‍ර කියලා ලියා ගන්න ඊළඟට සනස කියලා ලියා ගන්න ඉස්සරහින් සනස එකේ නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථාය කියලා ලියා ගත්තා නම් HDFC කියලා ලේසි HDFC කියලා ලියා ගන්න ඊට පස්සේ තියෙනවා ශ්‍රී ලංකා ඉදිරි කිරීමේ බැංකුව SLSB ඊට පස්සේ ප්‍රාදේශීය සංවර්ධන බැංකුව ඉස්සරහ ලියා ගන්න RDB කියලා RDB මේවා ඔක්කොම බලපත්‍රලාභී විශේෂිත බැංකු හොඳයි දැන් තමයි අපි යන්නේ ආපහු පාරක් හරිද ඔයා ඔතන ලියා ගන්න අමතර සටහනක් කියලා අමතර සටහන ඔතනින් නෙමෙයි ඊට කලින් පිටුව තියෙනනේ පුතේ කලින් පිටුවේ බලපත්‍රලාභී විශේෂිත බැංකු කියලා තරක් තිබ්බනේ ආන්න එතෙන් ඇවිල්ලා එතනින් පටන් ගන්න වැඩි මම මේ කියන කාරණා අමතර සටහන් කියලා ලියා ගන්න අමතර සටහන අපි වෙන තැනකට ගන්නවා අමතර සටහන වෙන තැනකට ගන්නවා අවසාන පිටුවට ගන්න අමතර සටහන ඊයේ මේ විජේ ඉස්කෝලේ මේ දෙමාපිය රැස්වීමට අපේ අර Zoom එක පාවිච්චි කරා ඒකේ තීම් එක මේ දාලා තින්නේ දැන් හරිනේ පුතේ බෝඩ් එක දිලිසෙන එක බලන්න කොල්ල ටික හරි ආකාශ මට ලොකු සහයෝගයක් දෙනවා හරි thank you කොල්ලගේ ටික දකින්න නැතුව නිකන් පිස්සු වගේ ඉන්නේ මොනවා කරන්නද බං මේ මගුලේ ඉඳලා නැත්තම් ඇයි දැන් අපිට කොහොම නම් ඉතින් නේද කොල්ලොන්ට කෙල්ලොන්ට කොහොම ඇද්ද නේද කෙල්ලොන්ට කොල්ල දකින්න නැහැ කොල්ලොන්ට කෙල්ල දකින්න නැහැ නේද හරි අවුලක් වෙලා තියෙන්නේ මොනවා කරන්නද හරි රයිට් දැන් බලන්න මෙහෙම වැඩි දැන් ඔය කිව්ව නේද මේ බලපත්‍රලාභී දැන් මං කියවනේ මෙහෙම කතාවක් දැන් කියනකොට කියනවා වාණිජ්‍ය බැංකුව වලට ජංගම දිනු පවත්වාගෙන යන්න පුළුවන් ඊට පස්සේ විදේශ විනිමය ගණන් නිරත වෙන්න පුළුවන් මේ බලන්න පුතේ හරිද වාණිජ්‍ය බැංකුව මම මෙතනින් ලියනවා වාණිජ්‍ය බැංකුව කියලා හරි වාණිජ්‍ය බැංකුව කියලා මෙතනින් ලියනවා ඒකවල මම මෙතනින් ලියනවා ජංගම ගිණුම් කියලා හොඳේ ජංගම ගිණුම් එතකොට ජංගම ගිණුම් පවත්වාගෙන යන්න පුළුවන් වාණිජ්‍ය බැංකුව වලට හරිද විදේශ විනිමය ගනුදෙනු හොඳට බලාගන්න මේ විදිය විදේශ විනිමය ගනුදෙනු විදේශ විනිමය ගනුදෙනු කියලා ලියාගත්ත ලස්සනට ඒකල මෙතෙන්ද මේක හරි දැම්මා මෙයාට පුළුවන් වාණිජ්‍ය බැංකුව වල කිසිම අවුලක් නැහැ පුළුවන් හරිද ඊට පස්සේ මෙතෙන්ද එනවා විශේෂිත බැංකු බලපත්‍රලාභී විශේෂිත බැංකු දැන් ඔයාලට මම හතක් කියලා දුන්නා බලපත්‍රලාභී විශේෂිත බැංකු හතක් කියලා දුන්නා මෙන්න මේ හතට හරිද මේ හතට ජංගම ගිණුම් පවත්වාගෙන යන්න බෑ. කෙලින්ම කිසි කතාවක් නැහැ. හරිද? විදේශ විනිමය ගනුදෙනු කරන්න බෑ. හරිද? කරන්න බෑ. ඒක තමයි කතන්දරේ. පැහැදිලි? නමුත් යම් සීමාකම් යටතේ මෙයාට අවස්ථාව තියෙනවා. හරිද? යම් දැන් මේ බෑ කියලා කියනවා ආයි කියන පුළුවන් කියලා. මොකද්ද මේ කියන්නේ එතකොට? හරිද? එතකොට මෙහෙමයි
යම් සීමාකම් යටතේ කියලා කියනකොට හරිද යම් සීමාකම් කියලා කියනකොට අවසර දීලා තියෙන්නේ හරිද යම් සීමාකමක් කියලා කියනකොට හැම බැංකුවකටම අවසර දීලා නැහැ පැහැදිලිනේ ඔයා හදාගන්න අමතර සටහන් කියලා එතනින් ඔයා ලියාගත්තනේ දැන් කලින් පිටුවේ 13 වෙනි පිටුවේ ලියාගත්තනේ දැන් යන්න අවසාන පිටුවට අමතර සටහන් කියලා ගිහිල්ලා මෙන්න මේ කොටුව හදාගන්න හරිද මේ කොටුව හදාගන්න හරිද මේ කොටුව හදාගන්න බැංකුව කියලා මෙතන ලියන්න බැංකුව ඊට පස්සේ මේ කොටුව හදාගන්නකොට යටින් ඉඳ තියාගන්න මෙතනින් මම දෙනවා ලියාගන්න සටහනක් මේ හරි මෙහෙම ලියාගන්න සටහනක් දෙනවා ඒක නිසා ඒකට ඉඳ තියලා හදාගන්න බලන්න අමතර සටහන් දැන් හරි හරි ඊට පස්සේ දැන් මෙතනින් මේක ලියාගත්තනේ මෙතනින් ලියන්න දැන් බැංකු 7ක් තියෙනවනේ බැංකු 7න් 7ටම අවසර දෙන්නේ නැහැ මෙයාලා තෝරාගත් බැංකු ශාඛා දෙකකට අවසරය දෙනවා විදේශ විනිමය ගනුදෙනු වල නිරත වීමට ඒකෙත් හැම ශාඛාවකටම අවසර දෙන්නේ නැහැ තේරුණානේ මේක 7ක් තිබ්බනේ 7න් 7ටම දෙන්නේ නැහැ දෙකකටයි දෙන්නේ ඒ වගේම හැම ශාඛාවකටම දෙන්නෙත් නැහැ ඒකේ තෝරා ගන්නාල ශාඛාවලට විතරයි දෙන්නේ සෑම අරමුණක් වෙනුවෙන්ම දෙන්නෙත් නැහැ. හරි ඉතින් ඕනෑම කටයුත්තක් වෙනුවෙන් විදේශ විනිමය ගනුදෙනු නිරත වෙන්න දෙන්නේ නැහැ. හරිද? අවසරය ලබා ගැනීමේදී ඊට අදාළව ප්‍රකාශ කරලා තියෙනවා යම්කිසි අරමුණු. මෙන්න මේ අරමුණු වෙනුවෙන් අපි විදේශ විනිමය ගනුදෙනු වල නිරත වෙනවා කියලා. ඒ සඳහන් කරලා තියෙන අරමුණු වෙනුවෙන් පමණයි අවස්ථාව තියෙන්නේ මේ වැඩේ කරන්න. ලියා ගන්න මෙන්න මේ සටහන. Yeah, right. මෙන්න මෙහෙමයි එන්න ඕනේ. ලියන්න බලපත්‍රලාභී විශේෂිත බැංකු දෙකක තෝරාගත් ශාඛාවලට අදාළ අවසර පත්‍රයේ සඳහන් කර ඇති අදාළ අවසර පත්‍රයේ සඳහන් කර ඇති අරමුණු වෙනුවෙන් පමණක් විදේශ විනිමය ගනුදෙනු වල නිරත වීමට ශ්‍රී ලංකා මහ බැංකුව අවසර ලබා දී ඇත. එම බැංකු වන්නේ පහලට ලියාගන්න
ඒ බැංකුව වන්නේ ඒ බැංකු දෙක මොකක්ද කියලා මෙතන ලියන්නේ. ජාතික ඉතිරි කිරීමේ බැංකුව. ඒ කියන්නේ NSB. ජාතික ඉතිරි කිරීමේ බැංකුව. NSB සනස ඩෙවලොප්මන්ට්. සනස ඩෙවලොප්මන්ට්. ඔයාලට දීලා තියෙනනේ බලන්න. සනස ඩෙවලොප්මන්ට් බැංක් PLC කියලා. සනස ඩෙවලොප්මන්ට් බැංක් කියලා ලියා ගන්නකො. සනස ඩෙවලොප්මන්ට් බැංක් රයිට්. එහෙනම් බලන්න ජාතික ඉතිරි කිරීමේ බැංකුවටයි සනස සංවර්ධන බැංකුවටයි එම බැංකුවල තෝරා ගන්නා ලද ශාඛාවලට පමණක් අදාළ අවසර පත්‍රයේ සඳහන් සුවිශේෂී අරමුණු වෙනුවෙන් පමණක් විදේශ විනිමය ගනුදෙනු වල නිරත වීමට අවසර ලබා දීම අපි කියන්නේ යම් සීමාකම් යටතේ ශ්‍රී ලංකා මහ බැංකුව මගින් විශේෂිත බැංකුවලට විනිමය ගනුදෙනු වල නිරත වීමට අවසර ලබා දීමක් හැටියට අපි දකිනවා. හැබැයි පොදුවේ ගත් කල ඉතිරි කිරීම අපි දන්නවා ඉතිරි කිරීමේ බැංකු සහ සංවර්ධන බැංකු ගත්තම 7ක් තියෙනවා. මේ 7ට 7න් 5කට කොහොමද බෑනේ අවසර දෙන්නේ නැහැ. ඒක නිසා තමයි අපි කියන්නේ විදේශ විනිමය ගනුදෙනු වල නිරත වීමට නීතියෙන් අවසරයක් නැහැ. සුවිශේෂී අවසරයක් අරගෙන තියෙනවා මේ බැංකු දෙකක් විතරක්. ඒ බැංකු දෙක අරගෙන තියෙන්නේ සුවිශේෂී ක්‍රමයකට. හරිනේ? ඒක නිසා මේක අපි පොදුවේ එකක් කළා කියන්නේ නෑ විදේශ විනිමය ගනුදෙනු නිරත වෙන්න පුළුවන් කියලා. ඒ නිසා ඔයාගෙන් අහුවොත් මේ දෙක අතර වෙනස්කම් මොනවද කියලා ඔයා කෙලින්ම බය නැතුව දැන් කාරණාවක් දන්නවනේ නේද? සඳහන් කරන්න බෑ කියලා. පැහැදිලිනේ? රයිට්. එහෙනම් අපි ඉදිරියට බලපත්‍රලාභී විශේෂිත බැංකු වල කාර්යයන්. හරිද? හරි. පටන් ගන්න ලියන්න. දැන් ජංගම කිනුන්නේ පවත්වාගෙන යන්න බැරි නේද? ඒ වුණාට කාලීන හා ඉතිරි කිරීමේ කිනුම් පවත්වාගෙන යන්න බෑ ලියන්න. කාලීන හා ඉතිරි කිරීමේ තැන්පතු. කාලීන හා ඉතිරි කිරීමේ තැන්පතු පවත්වාගෙන යාම. කාලීන හා ඉතිරි කිරීමේ තැන්පතු පවත්වාගෙන යාම. ඊට පස්සේ ව්‍යාපාරිකයින්ට මැදිහා දිගුකාලීන ණය සැපයීම. මැදිහා දිගුකාලීන ණය සැපයීම. ඊට පස්සේ ණය ප්‍රතිමූල්‍යනය කිරීම. මම මේ කියලා දෙන්නම්. ණය ප්‍රතිමූල්‍යනය කිරීම. ණය ප්‍රතිමූල්‍යනය කිරීම. ඊට පස්සේ ලියන්න සමාගම්වල කොටස් හා ණය කර. සමාගම්වල කොටස් හා ණය කර. කොටස් හා ණය කර. නිකුතුන් කළමනාකරණය.
ප්‍රාරක්ෂණය කොටස් ප්‍රාරක්ෂණය ඊට පස්සේ ඒකක බහර කළමනාකරණය ඒකක බහර කළමනාකරණය ඒකක බහර කළමනාකරණය ඊට පස්සේ කළමනාකරණ උපදේශන සේවා සැපයීම උපදේශන සේවා සැපයීම තැන්පතු සහතික නිකුත් කිරීම නැත්නම් ඉදිරි කිරීමේ සාධක ඕනත් නැහැ. ඉදිරි කිරීමේ සාධක පත් වෙන තැන්පතු සාධක වලට 1 2 3 4 5 7ක් කියන හරි. මෙන්න මේ ටික. මේ බලන්න මෙතනදී කාලීන හා ඉදිරි කිරීමේ තැන්පතු පවත්වාගෙන යනවා. ව්‍යාපාරිකයින්ට මැදිහා දිගු කාලීන ණය සපයනවා. ණය ප්‍රතිමූල්‍යණය කරනවා. ඒ කියන්නේ පුතේ ණය ප්‍රතිමූල්‍යණය කරනවා කියලා කියන්නේ දැන් අපි දැන් ව්‍යසනකාරී අවස්ථාවකනේ ඉන්නේ. හරිද? දැන් ඔයා හිතන්න ඔයා රුපියල් ලක්ෂ 10ක ලෝන් එකක් අරන් තිබ්බා කොරෝනා ව්‍යසනයේ පැමිණීමට පෙර. හරිද? එතකොට ඒ පැමිණීමට පෙර ණය අරගෙන තියෙනකොට දැන් ඔයා සාමාන්‍ය පරිදි වැඩ ටික කරගෙන ණය වාරිකේ දාගෙන යනවා. හරිද? අපි හිතමු ස්කූල් සර්විස් එකක් කරා කියලා ඔයා. දැන් ඉස්කෝලේ තියෙන නිසා ස්කූල් සර්විස් එකේ මාසෙන් මාසෙට සල්ලි හම්බ වෙනවා දාගෙන යනවා. දැන් ඉස්කෝලේ වැහුවා. දැන් අවුරුදු එකහමාරකට ආසන්න කාලයක් පාසල් වහලා. එතකොට දැන් මේ පාසල් සේවා සපයමින් ඒ කට්ටියගේ කටයුතු නිරත වෙච්ච කට්ටියට රැකියාව අහිමි වෙලා යනවා. දැන් මේ රැකියාව අහිමි වෙලා යන අවස්ථාවේදී ඔවුන්ට දැන් අර ණය වාරිකේ ගෙවා ගන්න හැකියාවක් නැතුව යනවා. තේරුණාද? එතකොට දැන් ණය වාරිකය ක්‍රමක්‍රමයෙන් ටික එකතු වෙලා අපිට අවුරුද්දක් කියලා අවුරුද්ද එකම ණය වාරිකයක් අපිට රුපියල් 25000ක් දැම්මනම් අවුරුද්දකට අදාළ රුපියල් ලක්ෂ 3ක් එකතු වෙනවා. දැන් මේ ලක්ෂ 3 දාගන්න එකපාරක දාගන්න බෑ 25000ක් දාගන්න මේ මිනිස්සු කොහෙන්ද ලක්ෂ 3ක් දාන්නේ නේද? එතකොට දැන් මේ මිනිස්සයා හිර වෙනවා. දැන් ඊට පස්සේ ඔන්න දැන් ෆිනෑන්ස් එක ඇරියස් වෙලා මෙහෙන් ලෝන් ඇරියස් වෙලා දැන් හරි කතන්දර ගොඩයි. දැන් මෙයාට ආපහු පාරක් අලුතෙන් ඉස්කෝල ආරම්භ කරනවා කියලා කියනකොට මෙයාට ව්‍යාපාර කටයුත්ත අලුතෙන් ආරම්භ කරලා පවත්වාගෙන යනකොට මෙයාට අලුතෙන් ප්‍රාග්ධනයකුත් අවශ්‍ය වෙනවා. දැන් මෙයාට මේ ණය තුරුස් ටික ගෙවලා දාලා වාහනේ කැඩිලා රෙම්මෙන් තියෙනවා නම් ඒවා රිපෙයාර් කරගෙන සර්විස් කරගෙන වාහනේට අලුතෙන් ටයර් ටික දාගෙන නේද? තෙල් ටික ගහගෙන මේ වැඩේ කරගෙන ආරම්භ කරගන්න සල්ලි ටිකක් ඕන. අපි ටයර් සෙට් එක දාන්න 50000ක් යනවා. එන්ජින් රිපෙයාර් එකක් තියෙන එකට රුපියල් 75000ක් යනවා. 125000යි. දැන් අරයාගේ ණය වාරික ටික ගෙවන්න ලක්ෂ 3යි. දැන් තෙල් ටික ගහ ගන්න ඕනි නේද? මාසයක් දුවන්න ඕන. මොකද මාසයක් දෙකට තමයි සල්ලි හම්බ වෙන්නේ. ලක්ෂ 5ක් ඕනි මේ මිනිස්සයාට. දැන් මේ මිනිස්සයා මොකද වෙලා තියෙන්නේ? දැන් ඉතිරි කිරීමේ බැංකුව හරහා ගත්තු ණය ඇරියස් වෙලා තියෙන්නේ. ණයත් ඇරියස් වෙලා තියෙන්නේ. දැන් මේ සල්ලි ටික දැන් මෙයාට හොයාගත්තේ නැත්නම් මෙයාට ව්‍යාපාරය කරන්න බෑනේ. පැහැදිලිද? ඒ කියන්නේ මෙයාට මේ ලක්ෂ 5 තිබ්බේ නැත්නම් මෙයාට වාහනේ ණය වාරික ගෙවා ගන්න විදියකුත් නැහැ. වාහනේ එන්ජින් එක රිපෙයාර් කර ගන්න විදියකුත් නැහැ. අලුතෙන් ටයර් දාන්න විදියකුත් නැහැ. ස්කූල් හයර් එකට යන්න වෙන්නෙත් නැහැ. දැන් සදා සොත්තිය එතනින් යාට නැගිටීමක් නැත. දැන් මේ වගේ වෙලාවකට මේ බැංකු දැනගන්නවා ඉදිරියට මෙයා කටයුතු කරගෙන ගියේ නැත්නම් සම්පූර්ණ ණයත් ඇරියස් වෙන ඔක්කොම අවුල් වෙනවා. මෙයාට ව්‍යාපාරය පටන් ගන්න බෑ. ඒ වගේම මෙයා විශ්වාසවන්ත කෙනෙක් ව්‍යාපාරය කරගෙන යන කාලවකවානුව තුළ ණය වාරිකයෙන්ම මොනවත් ඇරියස් කරන්නේ නැහැ. ගානට ගෙවාගෙන ආව පුද්ගලෙක්. විශ්වාසවන්ත තමාගේ පාරිභෝගිකයෙක්. දැන් ඒ වගේ වෙලාවට බැංකු කරන්නේ අරයාගේ අර ණය වාරික ටික ගෙවා ගන්නයි එයාට නැවත ව්‍යාපාරය ආරම්භ කිරීම සඳහායි අවශ්‍ය කරන යම් ප්‍රාග්ධනයක් වේ නම් ඒ නැවත සපයන. තේරුණාද? ආයෙ දෙන්න. ඒ ලක්ෂ 5 නැවත දෙනවා ණයක් විදියට. රීෂෙඩියුල් කරලා
ආයතනය. අපි ඒකට කියනවා ප්‍රති කියන්නේ නැවත මූල්‍යණය. නැවත මූල්‍ය පහසුකම සපයලා ප්‍රතිමූල්‍ය පහසුකම්. හරිද? එතකොට මේ ප්‍රතිමූල්‍ය පහසුකම් සපයනවා කියලා කියන එක ඒ විදිහට ඒ අර්ථයෙන් ගන්නත් පුළුවන්. ඒක ප්‍රතිමූල්‍ය පහසුකම් සැපීමක් තමයි. තේරුණාද? එහෙමත් නැත්නම් දැන් අපි හිතමු දැන් සාමාන්‍යයෙන් ඉදිරි හොඳට අහගන්න මේ ටික. සාමාන්‍යයෙන් ඔයා හිතන්න ඔයා බැංකුවකට ගිහිල්ලා දැන් මේ ටික ඔයාලට පැහැදිලිනේ. හරිද? මේ ඒකක බහර ගැන මම වෙනම කතා කරනවා. කොටස් ප්‍රාරක්ෂණය ගැන අපි කතා කරා. නේද? සාමාන්‍ය පොදු සමාගම මම මේ ටික මකන නිසා මම මේ ටික පැහැදිලි කරලා ඉන්නම්. මේක පොඩ්ඩක් තව චුට්ටක් පැහැදිලි කරන්න අවශ්‍ය නිසා. හරි? සමාගම් වල කොටස් සහ ණයකට නිකුත් වුණු කළමනාකරණය කියලා කියන්නේ සමාගමක් කොටස් නිකුත් කරනකොට ඒකට උපකාර කරනවා යා. හරිද? ඒ කියන්නේ අවශ්‍ය වෙනවා බැංකුවක්. වාණිජ්‍ය බැංකුවක තමයි සාමාන්‍යයෙන් මේ වැඩේ කෙරෙන්නේ. නමුත් ඒ ණයකට නිකුත් කරනකොට කොටස් නිකුත් කරනකොට එයා ඒක කළමනාකරණය කරලා දෙන්න මැදිහත් වෙනවා. කොටස් ප්‍රාරක්ෂණයක් කියලා කියන්නේ යම් සමාගමක් මහජනතාවට පොදුවේ කොටස් නිකුත් කරන අවස්ථාවකදී මහජනතාව විසින් මිලදී ගැනීමකින් තොරව ඉදිරිවන්නා වූ කොටස් මිලදී ගැනීම සඳහා යම් මූල්‍ය සමාගමක් සමග එකඟවන්නා වූ එකඟතාවයක්නේ. එහෙම එකඟතාවන් වලට ඉදිරි කිරීමේ බැංකු එනවා. ඒකක බහර කළමනාකරණය ඒකක බහරයක් දෙන්නේ මොකද්ද? මේක පොඩ්ඩක් යුනිට් ට්‍රස්ට් කියලා කියන්නේ ටිකක් බැලෑරුම් කාරණාවක්. ඒක එතනදී මම පැහැදිලි කරන්නම්. දැනට මතක තියාගන්න ඒක ඒ සඳහා ඉදිරි කිරීමේ බැංකු සහ ආයෝජන බැංකු ඉදිරිපත් වෙනවා කියලා. කළමනාකරණ උපදේශන සේවා සැපීම කියන එක පැහැදිලි කිරීම අවශ්‍ය නැහැ. ඒක ඔයාලට තේරෙනවා. දැන් මේ ණය ප්‍රතිමූල්‍යණය කියලා කියන එකයි මම එන්නේ මේ මැදිහා දිව්කාලීන ණය කියන එකත් ඔයාලට තේරෙනවා. හරි කාලීන ආය ඉදිරි කිරීමේ තැන්පතුත් තේරෙනවා. right. ඊට බලන්න ණය ප්‍රතිමූල්‍යණයක් කියනකොට මේක ආකාර කීපයකට සිද්ධ වෙනවා. දැන් අර ලබාගත්තු ණයක් සඳහා එයාට ගෙවා ගන්න බැරුව හිර වෙලා නම් ඒ වගේ අවස්ථාවක නැවත ණයක් ලබා දෙනවා නම් ඒකට කියනවා ණය ප්‍රතිමූල්‍යණය කරනවා කියලා. හරිද? එහෙම නැත්නම් අපි හිතමු දැන් මේ තියෙන බැංකුව තේරුම් ගන්න මේ තියෙන බැංකුව මේ බැංකුවේ ඔයා ගිහිල්ලා මේ බැංකුවේ සල්ලි තැන්පත් කරනවා. තේරුණාද? සල්ලි තැන්පත් කරනවා. ඔයා මේ ඔයාගේ පොතට තමයි මේ සල්ලි දාන්නේ. තේරුණා? ඔයා මේ පොතට සල්ලි දානකොට බැංකුවෙන් කියනවා මල්ලි මං අවුරුද්දට 10%ක පොලියක් ඔයාට ගෙවනවා. හරි? තැන්පත් කරන්නකො 10%ක් ගෙවනවා. එතකොට මෙයා මොකද කරන්නේ? මෙයා රුපියල් ලක්ෂයක් ගිහිල්ලා බැංකුවේ තැන්පත් කරනවා. හරිද? ලක්ෂයක් තැන්පත් කරාම මෙයාට මාස අවුරුද්දට එන රුපියල් 10000ක පොලියක්. මෙයා සල්ලි අතිරික්තතාවයක් වැඩිපුර සල්ලි තියෙන හින්දා මෙයා ගිහලා බැංකුවට දැම්මා. බැංකුවට තියෙන සංචිතයක්. හරිද? සල්ලි සංචිතයක් තියෙනවා. පොළවස්සීම නෙමෙයි තියෙන්නේ මම නිකන් යන්නේ සංචිතයක් තියෙනවා. මේ සංචිතයේදී මේ ලක්ෂය දාගන්නවා. එතකොට මේ මුදල් වෙළඳපොළ තුල ඉන්න පුතේ අර මුදල් හිගතාවයන්ගෙන් පෙළෙන කට්ටිය. ඒ කියන්නේ මේ කට්ටිය ඇවිල්ලා ගත්තට පස්සේ මේ කට්ටියට සල්ලි අත්‍යවශ්‍යයි. හරිද? මේ කට්ටියට සල්ලි ඕන වෙලා තියෙන්නේ ඒ ඕන වෙලා තියෙනකොට මේ කට්ටිය හැමතිස්සෙම සල්ලි ඉල්ලමින් ඉන්නේ. හරිද? මේ කට්ටිය ඌනතාවලින් පෙළෙන කට්ටිය. එතකොට මේ බැංකුව බලනවා මේ රුපියල් ලක්ෂයට රුපියල් 10000ක් අවුරුද්දට මෙයාට පොලි ගෙවන්නත් ඕනි. ඒ නිසා මේ රුපියල් ලක්ෂය නැවත ප්‍රතිලාභයක් ලැබෙන තැනක ආයෝජනය කරන්න ඕනේ. එහෙම නැත්නම් මෙයාට පාඩුයි. බැංකුව හැමතිස්සෙම කරන්නේ මේ රුපියල් 10000ට වඩා වැඩියෙන් මේ ලක්ෂයෙන් හොයන්න ක්‍රමයක් හොයන එක. මේ ලක්ෂයට එහෙම වුණොත් ඉඳලා මෙයාට 10000 ගෙවන්න පුළුවන්. මොකද මේ බැංකුව ආස්සේ වැඩ කරන සේවකයෝ ඉන්නවා. ඊට පස්සේ මේකට වියදම් යනවා. නේද? ඒකට ලාභයක් උපයන්න දෙපෙයි. හරි? එතකොට මේ ගොඩනැගිලි වලට කුලී ගෙවන්න ඕනි. ඒ වගේ දේවල්. ඒක නිසා මෙයා හැමතිස්සෙම මෙයාට ණය සපයන්නේ 110ට වඩා වැඩියට. මොකද මෙයාට 110ක් ගෙවන්න දෙපෙයි. එහෙනම් අපි තුන් මෙයා රුපියල් 120ට තමයි මෙයාට ණය දෙන්නේ. ණයට මෙයාට දුන්නම මේ රුපියල් ලක්ෂය මෙයා රුපියල් 20000ක් බැංකුවට පොලිය විදිහට ගෙවනවා. ඒ 20000න් 10000ක් මෙයාට ගෙවලා ඉතිරි රුපියල් 10000 මෙයාලගේ කටයුතු සඳහා ලාභය සඳහා තියා ගන්නවා. ඕක තමයි බැංකුවක සාමාන්‍යයෙන් වෙන සිදුවීම. ඒතර බැංකුවක ඔයසේ සිදු වෙනකොට දැන් අපි හිතමු යම්කිසි අවස්ථාවක අදාළ රට තුල මෙන්න මේ 120 කියන එකට වඩා ඉතා අඩු පොලියකට ණය දෙන්න අවශ්‍ය වෙනවා. හරිද? ඒ කියන්නේ යම් ක්ෂේත්‍රයක් නගා සිටුවීම උදෙසා උදාහරණයක් කෘෂිකර්මය, ඒ වගේම නිවාස ඉදිකිරීම වගේ දේවල් ආර්ථිකය තුළ බොහොම පහළ මට්ටමකට කඩා වැටලා තියෙන්නේ. කෘෂිකර්මාන්තයේ බිඳ වැටිලා. එහෙනම් සාර්වාර්ථික අරමුණු ඉටු කරගන්න යනකොට ඒ රටේ ආර්ථිකය නැත්නම් රටේ රජය හිතනවා මෙන්න මේ කෘෂිකර්මාන්තේ නගා සිටුවිය යුතුයි. කෘෂිකර්මාන්තේ නගා සිටුවීම උදෙසා යම් ක්ෂේත්‍රයක් ඕනෑම ක්ෂේත්‍රයක් සඳහා උදේ ප්‍රතිමූල්‍ය පාසුකම් සපයන්න පුළුවන්. කෘෂිකාර්මික ක්ෂේත්‍රයට කියලා ගමු අපි උදාහරණයක් විදියට. දැන් මේ පොහොරත් නැතුම් නේද? බඩු හම්බ වෙලා නෙවෙන්නේ. දැන් මේක නගා සිටවන්න ඕනේ. එතකොට මෙහෙම කියද්දී නගා තමයි සිටවන්න වෙන්නේ කුඹුරට අරගෙන ගිහිල්ලා නේද? වෙන කරන්න දෙයක් වෙන්නේ නැහැ. හරි? එතකොට
දැන් මෙන්න මේකට 100ට මෙයාට අපේ ණය ඉල්ලන කෙනෙක් ඉන්නවා. මෙයා 120 පොලියට අරගෙන හදන්න කැමති නෑ කුඹුරේ. හදන්න කැමති නෑ. ඒ වගේ වෙලාවක ශ්‍රී ලංකා මහා බැංකුව තීරණය කරොත් මෙයාට 105ට පොලියට ණය දෙන්න ඕනි කියලා. ණය දෙන්න ඕනි කියලා හිතුවොත්. දැන් ඔයා කියන්නේ 105 පොලියට ණය දෙන්න කියලා ශ්‍රී ලංකා මහා බැංකුව නියෝගයක් නිකුත් කරොත් මේ බැංකුව 105 පොලියට ණය දෙයිද? ණය දෙයිද? ඒක හරි කතාවක්නේ. මොකද මෙයාටම ගෙවන්න ඕනි. එයා ගන්න මේ ගන්න රුපියල් ලක්ෂෙනි මෙයාලට ණයට දෙන්නේ. බැංකුව වල සල්ලි මේ හැම බැංකුවේ මහා බැංකුවේ සල්ලි අච්චු ගහලා එව්වට සල්ලි අච්චු ගහනවා කියලා කියන්නේ වෙනම දෙයක් නේ. දැන් මේ සල්ලි කොහෙන්වත් නෙවෙයිනේ මිනිස්සු තැම්පත් කරන ඒවා තමයි එන්නේ. ඒකම තමයි ණයට දෙන්නේ. එහෙනම් මේ තැම්පත් කරුවාටම 110ක් පොලිය ගෙවන්න ඕන. තේරුණාද? 110ක් පොලිය ගෙවලා 105 පොලියට ණයට දුන්නොත් එහෙම මාර වැඩක් නෙවෙන්නේ. මෙයා රුපියල් ලක්ෂය අරගෙන ගිහලා මෙයාට මේ 120 කතාව දැන් ඔයාලට තේරුණානේ. ඒක මම මකලා දාන්න මෙතන. අපි හිතමු මේ වගේ වෙලාවක් 105ට ණය දීලා. ඒ කියන්නේ රුපියල් ලක්ෂයට 110ක් මෙයාට ගෙවන්න ඕන. 10000ක් ගෙවන්න ඕන. මෙයා ලක්ෂය අරගෙන ගිහලා මෙයා දෙන්නේ 105යි. එහෙනම් බැංකුවට ගලාගෙන ඉන්නේ පොලිය කියලා රුපියල් 5000යි. බැංකුවෙන් ඒ වෙනුවට මෙයාට ගෙවන 10000. බැංකුවට රුපියල් 5000ක් පාඩුයි. නේද? එහෙම කරන්නේ නැහැ බැංකුව. තේරුණාද? බැංකුව එහෙම කරනවද? එහෙම කරොත් බැංකුවට පවතින්න බෑනේ. එහෙමනම් දැන් මේ වගේ අවස්ථාවක ආර්ථිකයේ පවතින පොලි අනුපාතයට වඩා අඩු පොලියකට බැංකුවකට ණය දෙන්න සිද්ධ වුණොත් ශ්‍රී ලංකා මහ බැංකුව හෝ වෙනත් යම් මූල්‍ය ආයතනයක් ඒක දේශීය වෙන්න පුළුවන් විදේශීය වෙන්න පුළුවන්. තේරුණාද? අර ජයිකා එහෙම ආවේ නේද? එතකොට අපි කතා කරේ මේ අන්තර්ජාතික සහයෝගීතාවය පිළිබඳ ජපාන බැංකුව එහෙම. අපි කතා කරේ අර සුළු පරිමාණ ව්‍යාපාරිකයින් සඳහා ණය ලබා දීමේදී ප්‍රතිමූල්‍ය සැපයුවා කියලා අපි කිව්වේ. ආන්න ඒකයි කියන්නේ. ඒ කියන්නේ මේ වගේ වෙලාවක මහ බැංකුව තීරණය කරනවා ප්‍රතිමූල්‍ය පාසුකමක් සපයන්න කාටද? මෙන්න මෙයාට. මේ බැංකුවට. ඒ කියන්නේ එයා සල්ලි දෙනවා. මේ මිනිස්සුන්ගෙන් එකතු කරගෙන තියෙන 110ටනේ. ඒව දෙන්න බෑනේ 105 පොලියට. මහ බැංකුව කියන හොඳයි අපි ඔයාට දෙන්නම් පාසුකමක් ණය පාසුකමක් 102 ගානේ ණයට සල්ලි දෙනවා මෙයාට. තේරුණානේ? මෙයාට සල්ලි දෙනවා. ඉදිරි කිරීමේ බැංකුවට. අපි දෙන්න කෝටි 5ක්. කෝටි 5. දැන් මේ කෝටි 5 කොහෙද දෙන්නේ? සංචිතයට දෙනවා. ඒගොල්ල මහ බැංකුව කියනවා ඒ කෝටි 5න් මෙන්න මේ මිනිස්සුන්ට 100ට ණය දෙන්න කියලා. දැන් පාඩු නෑනේ. මෙයාට හම්බ වෙලා තියෙන 100ට 2කට. මහ බැංකුවට 102යි ගෙවන්න ඕන. මෙයා 5ක් ගෙවන. ඒක 3ක් මෙයාට තියාගත්තනේ තමයි කටයුතු වෙන්නේ. එහෙනම් ඒකටත් කියන්නේ ප්‍රතිමූල්‍ය පාසුකමක් සපයනවා කියලා. තේරුණාද? ප්‍රතිමූල්‍ය පාසුකමක්. ණය ප්‍රතිමූල්‍යයක් කියන්නේ යම්කිසි පාර්ශ්වයක් විසින් ලබා ගන්නා ලද ණය පියවීම උදෙසා ණය ලබා දීම. ඔයා කාගෙන් හරි ණය අරන් තියෙනවා නම් ඒ ණය පියවීමට මං ණය දෙනවා නම් ඒක ප්‍රතිමූල්‍යනයක්. පැහැදිලිනේ? එහෙනම් ණය ප්‍රතිමූල්‍යනය කිරීමත් ඔය ඉතිරි කිරීමේ බැංකුව වලින් කරනවා. right. හොඳයි එහෙනම් දැන් මේ ටික ඔයාට පුළුවන් ශ්‍රී ලංකා මහ බැංකුව ආරම්භ කරපු පනත මොකද්ද පුතේ? පනත මොකද්ද? ශ්‍රී ලංකා මහ බැංකුව ආරම්භ කරපු පනත මුදල් නීති පනත. නේද? 1949 අංක 58. 1949 අංක 58. ඊට පස්සේ බැංකු පනත මොකද්ද පුතේ? 1988 අංක 30. සමාගම් පනත මොකද්ද පුතේ? 2007 අංක 7. නේද? ඔන්න යනකොට සෑහෙන දෙන පාරිභෝගික කටයුතු අධිකාරී පනත මොකද්ද පුතේ? 2003 අංක 9. බුද්ධිමය දීපල පනත මොකද්ද පුතේ? 2003 අංක 30. නේද? ඔය අංක 36 නේද? ඔය විදිහට කතා කරන කතාවල මේ 50 කියන උපත් එනවා. දැන් ඔයාලට අන්තිම 52ක් කියන්නේ ප්‍රමිති ආයතන බලන්න මොකද 1984 අංක 6 නේද? ඔය විදිහට මතක තියාගන්න ඕන ඈ. right. මෙන්න මේ ටික මතක තියාගන්න ඕන. 1949 අංක 58 1988 අංක 30යි කියලා මතක තියාගන්න ඕන. right. මේ ටික ආවම මේකෙන් දැන් ඔන්න බැංකු දෙක ගැන කතා කරලා ඉවර කරලා තියෙන්නේ. right. බලමු ඊළඟ අපි මොනවද කරන්න තියෙන්නේ. බලපත්‍රලාභී වාණිජ බැංකුව බලපත්‍රලාභී විශේෂිත බැංකුව අතර වෙනස්කම් මොනවාද? right. එක පැත්තකට දාගන්න වාණිජ බැංකුව අනිත් පැත්තට දාගන්න විශේෂිත බැංකුව. එක පැත්තකට දාගන්න වාණිජ බැංකුව අනිත් පැත්තට දාගන්න විශේෂිත බැංකුව. දැන් ඔන්න මගේ පුතාලා දුවලා මට අද හරි සතුටුයි මේ chat එකේ මොනවද මැසේජ් 10ක් තියෙන්නේ.
නෑ දැන් නම් බෝඩ් එක දිලිසෙනවා කියන එක මට පොඩ්ඩක් අමාරුයි පිළිගන්නේ. මොකද මට හිතෙන්නේ දැන් නම් හරි කියලා. ඒ කියන්නේ පොඩි ක්‍රමවේදයක් තියෙනවා මෙතන කරන්න එක හරි ගින් කියලායි මට හිතෙන්නේ. චුට්ටක් මේ හරියින් වගේ පොඩ්ඩක් දිලිසෙනවා ඇති. ඒ යනකොට බෝඩ් එක ඒකනේ. හරි. බලන්න පුතේ නැත්නම් මේ සමහර විට මේ මම වැරදිට කිව්වොත් දන්නේ නැහැ මේ දාලා තියෙන සර් දිලිසෙනවා කියලා. ඒ මගේ හැටි ඒ කියන්නේ ඒක මගේ තියෙන ගති ලක්ෂණයක්. හරි. ඒක එදා ඉඳලම තිබ්බා. ඒ දිලිසෙන ගතිය තිබ්බා. හරි. ඒක අඩු කරන්න අමාරුයි. ඒක අර ඉපදෙනකොටමනේ ඒ දේ වෙන්නේ. ඒ කියන්නේ මිනිස්සු හරි ඉපදෙනකොට ඒ ගතිය එනවා. ඒක කරන්න බෑ පුතේ. ඒක ඉතින් අඩු කරන්න බෑ. ඒක අඩු කරන්න පව් කරන්න ඕනේ. අර පිනටනේ ඒක වැඩේ වෙන්නේ. ඒ මගේ හැටි. ඒක නිසා ඒ කියන්නේ දැන් බෝඩ් එක අවුලක් නැත්තම් එච්චරයි. රයිට්. බලන්න මෙතන වාණිජ බැංකු කියලා ලියමු මෙතනින්. හරි. වාණිජ බැංකු ඊට පස්සේ මෙතනින් ලියනවා විශේෂිත බැංකු. විශේෂිත බැංකු. අර වසන්ත සර් හරිද? වසන්ත සර් නියම වැඩක් කරලානේ. වසන්ත සර් කරලා තියෙන වැඩේ දැන් අර මගේ වීඩියෝ එක බලනකොට දැන් අර මම සුදුයි. හරිද? දැන් මිනිස්සයා බැලුවා මේක හරියන්නේ සුදු කරන්න ඕනේ කියලා. ඊට මට කෝල් එකක් දීලා කියනවා මචං ඔබ දන්නවද මේ Zoom එකේ මේ උගන්වනකොට අර මේ තව හොඳට මම මේ මාර වැඩි කියන්නේ මම මේක දන්නේ නැතුනේ මම මෙච්චර කසම් මේ උගන්වලා තියෙන්නේ. මේ උඹ එක හැදුවට මම මොකද්ද? ඇයි බං අර තියෙන්නේ බං අර වීඩියෝ එකේ මේ ගිහිල්ලා මේ බ්‍රයිට්නස් වැඩි කරන්න පුළුවන් නේ බං. මම මේ මෙච්චර කසම් මේ බ්‍රයිට්නස් වැඩි කරන්න නැතුනේ බං. මම උගන්වලා තියෙන්නේ මේ. උඹ මේ ඒක හදලානේ උගන්වලා තියෙන්නේ කිව්වා මට. හරිද? මම නෑ මං හදලා නෑ මගේ හැටි ඒ පාට මගේ කියලා. හරිද? මිනිහා බ්‍රයිට්නස් හොඳටම වැඩි කරලා උගන්වන්නේ බලන්න. ඒ පේනකොට එයා විතරක් නෙමෙයි මේ කළු පාට සුදු පාටට පේන්නේ. හරි? හොඳට බලන්න බ්‍රයිට්නස් වැඩි කරලා එන ක්‍රීම් එකක් එහෙම තියාගෙන ඉන්නේ මෙච්චරක් විතර. ළඟට ගිහින් බලන්න ගාම හැමතිස්සෙම උඩනවා මූණේ. හරි? ඒව ඉතින් නේ උපදීමත් එක්ක එන දේවල්. රයිට්. බලන්න වාණිජ බැංකු කියලා කිව්වම විශේෂිත බැංකු කියලා කිව්වම මෙතන පළවෙනිම වෙනස ලියන්න පුතේ. හරිද? ජංගම ගිණුම් පවත්වාගෙන යයි. ජංගම ගිණුම් පවත්වාගෙන යයි. පවත්වාගෙන යයි. මෙතන ලියන්න ජංගම ගිණුම් පවත්වාගෙන යාමට අවසර නැත. හතරක් තමයි අපි ගන්න ඕනේ ගේම. ජංගම ගිණුම් පවත්වාගෙන යාමට අවසර නැත. යාමට අවසර නැත. අවසර නැත. රයිට්. ඊට පස්සේ මෙතනින් ලියනවා විදේශ විනිමය ගනුදෙනු. විදේශ විනිමය ගනුදෙනු වල නිරත වීමට අවසර ඇත. අවසර ඇත. මෙතන ලියන්න විදේශ විනිමය ගනුදෙනු වල නිරත වීමට අවසර නැත. වරහණක් පස්සේ ලියන්න සීමා සහිත අවසරයක් ලබාගෙන ඇත කියලා. සීමා සහිත අවසරයක් ලබාගෙන ඇත කියලා ලියන්න. සීමා සහිත අවසරයක් ලබාගෙන ඇත. සීමා සහිත අවසරයක් ලබාගෙන ඇත. ඊට පස්සේ මෙතන ලියන්න තව එකක් වාණිජ බැංකුව විශේෂිත බැංකුව ගත්තට පස්සේ
वाणिज्य चेतनावेन क्रियात्मक वे ඉතිරි කිරීම හා සංවර්ධන අරමුණින් මේ බැංකුත් ලාභ ලබන්න තමයි වැඩ කරන්නේ. ඒ වුණාට මේ ඉතිරි කිරීමේ බැංකු සහ සංවර්ධන බැංකු විදියට තමයි තියෙන්නේ. ඉතිරි කිරීමේ බැංකු හා සංවර්ධන බැංකු ඉතිරි කිරීමේ හා සංවර්ධන චේතනාවෙන් ක්‍රියාත්මක වේ. වාණිජ්‍ය බැංකු වල ලියන්න මුදල් මැවීමේ හැකියාවක් ඇත. මුදල් මැවීමේ හැකියාවක් ඇත. මුදල් මැවීමේ හැකියාවක් නැත. හරි එතකොට ඔය ටික ලිව්වම ඇති විශේෂයෙන් අහන්නේ දෙකයි ඈ මේ දෙක තමයි විශේෂයෙන්ම වැදගත්කමක් පෙන්වන්නේ මෙන්න මේ දෙක ඈ ඔය දෙක right ඊට පස්සේ ආනවා මොකද්ද පුතේ ජංගම ගිණුමක් හා ඉතිරි කිරීමේ ගිණුමක් අතර වෙනස්කම් සංසන්දනය කරන්න right ඉගෙනගත්තු දේවල් ටික කතා කරන්න යන්නේ ඔය විභාගෙට ප්‍රශ්න ඔය තමයි ජංගම ගිණුමක් හා ඉතිරි කිරීමේ ගිණුමක් කොහොම කරලා විභාගෙට ඕවා තමයි යහන්නේ. ඔය ටික අති විශේෂයෙන් මතක තියාගන්න. ඉතිරි කිරීමේ ගිණුම. right ලියන්න. ජංගම ගිණුමක් කියන එක ආරම්භ කිරීම උදෙසා ලියන්න. ආරම්භ කිරීම උදෙසා ආරම්භ කිරීම උදෙසා අදාළ බැංකු ශාඛාවේ කළමනාකරුගේ කැමැත්ත හා අවසරය හිමි විය යුතුයි. කැමැත්ත සහ අවසරය හිමි විය යුතුයි. කැමැත්ත සහ අවසරය හිමි විය යුතුයි. ආරම්භ කිරීමට මෙලෙඩ ආරම්භ කිරීමට අනන්‍යතාවය තහවුරු කිරීම ප්‍රමාණවත්ය. right ඊළඟට
වාණිජ්‍ය බැංකුවල පමණක් වාණිජ්‍ය බැංකුවල පමණක් ආරම්භයි. වාණිජ්‍ය හෝ විශේෂිත බැංකුවල ආරම්භ කළ හැක. චෙක් පොතක් හිමිවේ. ඉතිරි කිරීමේ පාස් පොතක් හිමිවේ. ඉතිරි කිරීමේ පාස් පොතක් හිමිවේ. චෙක් පොතක් අනිත් එක ඉතිරි කිරීමේ පාස් පොතක්. ඊට පස්සේ බැංකු අයිරා පහසුකම් ලබාගත හැක. මේවා ආයෙ කතා කරනවා. බැංකු අයිරා පහසුකම් ලබාගත හැක. බැංකු අයිරා පහසුකම් සා මේ විදිහට බැංකු අයිරා පහසුකම් සහ බැංකු ණය පහසුකම් ලබාගත හැක. අයිරා පහසුකම් ලබාගත නොහැක. අයිරා පහසුකම් හිමි නොවේ. ණය පහසුකම් ලබාගත හැක. වැදගත් මේකක් ඊළඟට මෙතනින් ඉස්සෙල්ලා ලියන්න තේරෙන්න ඕන නිසා ශේෂය මත පොලී හිමි වේ. ශේෂය මත පොලී හිමි වේ. මෙතන ලියනවා ශේෂය මත පොලී හිමි නොවේ. ශේෂය මත පොලී හිමි නොවේ. right. ඔය ටික තමයි ලියන්න ඕනේ. ඒ ජංගම ගිණුමක් හා ඉතිරි කිරීමේ ගිණුමක් අතර වෙනස්කම්. ඉතිරි කිරීමේ ගිණුමක් හා ස්ථාවර තැන්පතුවක් අතර වෙනස්කම් පෙන්වා දෙන්න ඕනේ. හරි. මේක හරිනේ නේද? මොකද්ද මේ අයිරා පාසුකමක් කියලා කියන්නේ? බැංකු අයිරා කියන මම ආපහු ඉස්සරහදී කතා කරනවා. නමුත් චුට්ටක් කියලා දෙන්න. අයිරාන් බලන්න හරියට පුතේ ලියාගත්ත නේද? එහෙමකෝ. දැන් අයිරා පාසුකමක් කියන්නේ මෙහෙම එකක්. හොඳේ? රයිට්. සරලව කතාව අයිරා පාසුකමක් කියන්නේ ගිණුමේ පවතින බැරශේෂයේ ඉක්මවා යන ආකාරයට ගිණුම හර කිරීමට ලබා දෙන අවසරයක්. ඒකේ වෙන්නේ මෙහෙමයි. දැන් ඔයා බැංකුවට ගිහිල්ලා ජංගම ගිණුමක් තියෙන කෙනෙක්. ඔයාට තියෙන මේ ජංගම ගිණුමක්. හොඳේ? ජංගම ගිණුමක්. එතකොට මේ ජංගම ගිණුමක් තියෙන කෙනෙක් අපි හිතමු මේ ජංගම ගිණුම තියෙන කෙනාගේ නම පියදාස කියලා. පියදාසගේ ජංගම ගිණුමක් තියෙනවා. මේ ජංගම ගිණුමේ ශේෂයක් තියෙනවා. එයා දැරට දාලා තියෙනවා රුපියල් 50000. ශේෂය තියෙනවා 50000. දැන් මේ ගිණුම යම් අවස්ථාවක දැන් අපිට රුපියල් 10000ක් ගත්තොත් හර කරන්නේ 10000. එයා අපි හිතමු
මුදල් ගත්තා කියලා ATM එකෙන් හරිද ATM එකෙන් ATM කාඩ් එක පාවිච්චි කරන්න පුළුවන් ජංගම කියනකොට චෙක් පොතක් දෙනවා කොහොමද කාඩ් එකක් ගන්න පුළුවන් හොඳේ කාඩ් එකක් ගන්න පුළුවන් ඉතිරි කිරීමේ ගිණුමකට ගන්න පුළුවන් ජංගම ගිණුමකට ගන්න පුළුවන් හොඳේ කාඩ් එක මතක තියාගන්න හර කාඩ් එක ඒ කෙසේද අපි මුදල් ගත්තා කියලා හිතමු අපි 10000 දැන් මේ මුදල් 10000 හර කරපුම මේ බලන්න ශේෂය දැන් අපි බැලන්ස් කරනකොට මෙතෙන්ට දානවා 50000 මෙතෙන්ට දානවා 50000 එතකොට දැන් බැංකු සතුතුම් මෙහෙම කියලා දීලා තියෙන්නේ නේද එතකොට මේකේ ශේෂය පාරටගෙන ගියා කියලා ශේපාගේ කිලිනවා 40000 මෙතනින් එනවා ශේඊගේ ශේෂය ඉදිරියට ගෙනාවා කියලා එනවා 40000 හොඳයි දැන් එතකොට මේ කොහොමද බැර ශේෂයක් ඉතිරි වෙන්නේ යම් අවස්ථාවක මෙයා චෙක් පොත් නෙමෙයි පියදාස චෙක් එකක් ලියුවා කියලා හිතමු හරිද රුපියල් 75000ක එයා චෙක් එකක් ලියලා දෙනවා වෙන මිනිස්සෙක්ට දැන් මේ 75000 චෙක් එක අරගෙන ආපුවාම මේ 75000 චෙක් එක අනිත් කරන්න ඕන හරනේ නේද හර කරන්නයි ඕන එහෙනම් මෙතන අපි චෙක් අංකේ දාලා 109යි 200 726 කියලා දාලා චෙක් අංකේ දාලා මේක හර කරෝතින් 75000ක් මෙතෙන්ට දැන් මේක බැලන්ස් කරනකොට මේ විදිහට අපි දන්න මෙතන වැඩි ඉක්කනේ අපි ගන්න 75000 මෙතෙන්ට ගත්තා 75000 මෙතෙන්ට ගත්තා එහෙනම් දැන් ශේෂය ඉදිරියට ගෙනියන්න වෙන්නේ ශේෂය ඉදිරියට ගෙනාවා ශේෂය පාරට ගෙනියන්න වෙන්නේ බැලන්ස් කරනකොට 35000ක හර ශේෂයක් එන්නේ ශේෂය ඉදිරියට ගෙනාවා කියලා 35000 මේ 35000 හර ශේෂයක් කියලා කියන්නේ ඍණ ඒ කියන්නේ යාගේ ගිණුම ණයයි තව බැංකුවට රුපියල් 35000ක් දෙන්න දින බැංකුවට මොකද බැංකුවේ යාට තිබ්බ 40000යි 75000ක චෙක් එකක් එයා එව්වා බැංකුවට බැංකුව ගෙවුවදින් එහෙම 35000ක් බැංකුවට ණයයිනේ එහෙනම් ඔයාලට තේරෙනවා මේ අයිරා පහසුකමක් තමයි මේ රුපියල් 35000 කියන්නේ බැංකුව කෙටි කාලීනව ලබා දුන්න ණය මුදලක් ඒක ලබා දෙන්නේ ජංගම ගිණුමක් මත පමණයි ඉතිරි කිරීමේ ගිණුම සල්ලි නැතුව ඔයා ගිහිල්ලා ATM එකෙන් ගන්න බලන්න ඔබගේ ගිණුමේ ශේෂය ප්‍රමාණවත් නැත කියනවා ඔයා ලියලා දෙන්න බලන්න කියලා විත්ඩ්‍රෝ ෂීට් එකක් බැංකුවට එයා කියනවා මෙච්චර සල්ලි ගන්න බෑ මේකෙන් ගන්න උපරිම මෙච්චරයි කියලා කරන්ට් account එකේ එහෙම නෙමෙයි මොකද කරන්ට් account එක කියන එක මම කියවනේ ආරම්භ කරනකොට අදාළ බැංකු ශාඛාවේ කළමනාකරුවාගේ අවසරයක් අවශ්‍යයි කියලා නේද එයා කියන්න ඕන කන්ෆර්ම් කරන්න ඒ වගේම තමයි ඉන්ට්‍රොඩියුසර් කෙනෙක් ඕන ඒ කියන්නේ හඳුන්වා දෙන්නෙක් අවශ්‍යයි ඒ හඳුන්වා දෙන්න කියලා කියන්නේ නිකන් තනියෙන් එලා ඕපන් කරන්න බෑ තව ජංගම ගිණුමක් තියෙන කෙනෙක් අස්සම් කරන්නත් ඕන හරිද එතකොට මේ ජංගම ගිණුම තියෙන කෙනාගේ විශ්වාසවන්තභාවය බලනවා කළමනාකාරතුමා මෙයාගේ බැංකුව පුරුදු බලනවා හරිද හොඳින් බැංකුව කටයුතු කරන යන විශ්වාසවන්තභාවය බලනවා තේරුණාද එයාට තියෙන වක්කම් බලනවා මේ ඔක්කොම බලලා තමයි කරන්ට් account එකක් ඕපන් කරන්න දෙන්නේ බැංකුවේ මැනේජර් මහත්තයා එතකොට දැන් මේ කරන්ට් account එක ඕපන් කරපු කෙනාගේ අතින් චෙක් රිටර්න් වෙනවා නම් මේ පියදාස අතින් දිගටම චෙක් රිටර්න් වෙනවා නම් ඒකෙන් බැංකුවේ කීර්ති නාමයට හානියක් වෙනවා මොකද දන්නවද මිනිස්සු අතේ තියන් ඉන්නේ මහජන බැංකුවේ චෙක් පතක් නේ එතකොට මහජන බැංකුව මේක රිටර්න් කරපුවාම මිනිස්සු හිතනවා අප්පෝ මහජන බැංකුවේ චෙක් නම් වැඩක් නෑ අප්පා මේවා රිටර්න් මේ මිනිස්සු ඒ මහජන බැංකුවේ කරන්ට් account අරලා තියෙන මිනිස්සු මහා විශ්වාසවන්ත නැති මිනිස්සු ඕන්ගේ චෙක් ගන්නවත් හොඳ නැහැ කියලා කිව්වොත් එයාගේ ඒ අදාළ බැංකුවට හොඳ නැහැ. ආන්න ඒක නිසා උපරිම උත්සාහ කරනවා බැංකුවේ මැනේජර් මහත්තයා මේ චෙක් පත් පාස් කරවන්න. ඒ නිසා මම නිතරම කතා කරන්නේ සල්ලි දාන්න කියන්නේ රිටර්න් කරලා දාන එක කරන්න පුළුවන්. නමුත් ඒ මූල්‍ය පද්ධතිය තුල ගනුදෙනු වන මූල්‍ය උපකරණවල විශ්වාසවන්තභාවය ආරක්ෂා කර ගැනීම තුලින් තමයි මූල්‍ය පද්ධතිය ආරක්ෂා වෙන්නේ. ඒක නිසා ඒකටම නිකන් රිටර්න් කරන්න දෙන්නේ නැහැ. මේ වගේ වෙලාවකට මෙයාට පුළුවන් කතා කරලා කියන්නේ මැනේජර් මහත්තයා අනේ මැනේජර් මහත්තයා මම එන්නේ මේ දුරේ ඉඳලා ඔය හරි අපි මස්පන් ඉඳලා මම එන්නේ මට එන්න තව පොඩි වෙලාවක් යනවා එහෙම නැත්නම් මට මං අද ගෙදර නැහැ මහත්තයා මං අද රුවරේ ඉන්නේ මගේ අතේ සල්ලි තියෙනවා මං හෙට ඇවිල්ලා දාන්න හරිද හෙට ඇවිල්ලා බැංකුවට දාන්න අදින් ওই චෙක් එක අද පාස් කරන්න වගේ කියලා කෙටි කාලීනව මේ බැංකුවේ මැනේජර් එක සාකච්ඡා කරගෙන ලිඛිත ඉල්ලීමක් දෙන්න ඕනේ යාට දීලා ඉවරලා මෙයාට පොඩි පහසුකමක් ගන්න පුළුවන් කෙටි කාලෙකට පොලියක් අය කරනවා හරිද හැබැයි මෙයා ආපහු සල්ලි දාපු ගමන් මේ හරශේෂය කැපිලා යනවා තේරෙනවද එහෙනම් අයිරාවක් කියලා කියන්නේ බැංකුවේ පවත්න ජංගම ගිණුමේ පවතින ශේෂය ඉක්මවා යන ආකාරයට අදාළ ගිණුම හර කිරීම සඳහා බැංකුව මගින් ලබා දෙන අවසරයක් ඒකට අයිරා පහසුකම ඒක ලබාගත හැක්කේ ඉතිරි කිරීමේ ගිණුම් වලට නෙමෙයි ජංගම ගිණුම් වලට පමණයි ඒක තමයි ඒක වෙනස්කමක් විදිහට එතන ලිව්වේ ඒක පැහැදිලිනේ රයිට් දැන් අපි එන්නේ නම් ජංගම ගිණුම් ගැන කතා කරා ඉතිරි කිරීමේ ගිණුම් හා ස්ථාවර තැන්පතු ගැන කතා කරා දැන් ලියන්න
ස්ථිර කිරීමේ ගිණුම් සහ ස්ථාවර තැන්පතු. හොඳයි පටන් ගන්න. ඉතිරි කිරීමේ ගිණුම් පාස් පොතක් හිමි වේ. පාස් පොතක් හිමි වේ. පාස් පොතක් හිමි වේ. පාස් පොතක් හිමි වේ. ඉතිරි කිරීමේ ගිණුමට පාස් පොතක් තමයි දෙන්නේ. හොඳයි. පාස් පොතක් හිමි වේ. මෙතන ගියාම මෙතන ලියන්න තැන්පතු සහතිකයක් හිමි වේ. තැන්පතු සහතිකයක් හිමි වේ. තැන්පතු සහතිකයක් හිමි වේ. වරණකසන කාඩ් පතක් කියලා ලියාගන්න. කාඩ් පතක්. මේක ඉතිරි කිරීමේ මේක ස්ථාවර තැන්පතු. ඊට පස්සේ ඕනෑම වාර ගණනක් මුදල් තැන්පත් කළ හැක. ස්ථාවර තැන්පතු වල මුදල් තැන්පත් කරන්නේ එක් වතාවකි. මුදල් තැන්පත් කිරීම එක් වතාවකදී සිදුවේ. එකපාරට ඕනෑම අවස්ථාවකදී මුදල් ආපසු ලබාගත හැක. මුදල් ආපසු ලබා ගැනීමට අනිත් පැත්තේ මුදල් ආපසු ලබා ගැනීමට කල් පිරෙන දින තෙක් සිටිය යුතු. කල් පිරෙන තුරු සිටිය යුතුය. කල් පිරෙන ගම ඉන්න ඕන. හොඳේ මුදල් ආපසු ගන්න හැම වෙලාවෙම ගන්න බෑ. ඊට පස්සේ ඉතිරි කිරීමේ සාපේක්ෂව පොලි අඩුය. මෙතන ලියන්න සාපේක්ෂව පොලිය වැඩි. ගැටලුවක් තිබ්බොත් අහන්න. සාපේක්ෂව පොලිය අඩුය, සාපේක්ෂව පොලිය වැඩි.
මේක අහනවා මේ මුදල් මැවීමේ හැකියාවක් තියෙන්නේ මොන බැංකු වලටද කියලා. මුදල් මැවීමේ හැකියාවක් තියෙන්නේ වාණිජ බැංකු වලට. හරිද? මුදල් මවනවා කියලා කියන එක ඔයාලට දැන් කියලා දෙයි. හරිද? මුදල් මැවීම කියලා පාඩමක් තියෙනවා ආර්ථික විද්‍යාවේ. පැහැදිලිනේ? එතකොට මම ඔයාලට සරලව කියලා දෙන්නම්. හරිද? මුදල් මවනවා කියලා කියන්නේ පොඩි ජංගම ගිණුම හරහා තමයි වැඩේ වෙන්නේ. ඒක මතක තියාගන්නකෝ. ඒක පැහැදිලි කරන්න කියලා චුට්ටක් බරපතලට යනවා. මේක ලියාගෙන ඉවරනම් පොඩ්ඩක් පැහැදිලි කරන්න ඈ. මේක ලියන්න ඉවරයිද? රයිට්. පාස් පොතක් කිනුවේ තැන්පත් සහතිකයක් කිනුවේ ඕනෑම මාර්ගයකට මුදල් තැන්පත් කළ හැක. මුදල් තැන්පත් කිරීම එක් කතාවකදී සිදුවේ. ඕනෑම අවස්ථාවකදී මුදල් ආපසු ලබාගත හැක. මුදල් ආපසු ලබා ගැනීමට කල්පිරෙනතුරු සිටිය යුතුය. සාපේක්ෂව පොලිය අඩුය. සාපේක්ෂව පොලිය වැඩිය. පැහැදිලිනේ? රයිට්. එතකොට මෙන්න මේ කාරණාව ගත්තට පස්සේ මේ තියෙන්නේ ඉතිරි කිරීමේ ගිණුමක් ස්ථාවර තැන්පතුවක් කියලා කියන්නේ ඒක දාන්නේ යම්කිසි නිශ්චිත කාල පරිච්ඡේදයක් සඳහා. ඒ කියන්නේ අවුරුද්දකින් කල්පිරෙන්න දාන්නේ. රුපියල් ලක්ෂයක් අරන් ගිහලා දානවා අවුරුද්දක් සඳහා අවුරුද්දකින් තමයි ආපහු ගන්න කියලා. අවුරුද්ද එනනම් ආපහු ගන්න බෑ සල්ලි. හරිද? හදිසියක්ම වුණොතින් ගන්න ඕනිනොතින් ඒක ගන්න පුළුවන්. එතකොට අර කලින් එකක වෙච්ච ප්‍රමාණයට අදාළව පොලිය එහෙම හම්බ වෙන්නේ නැහැ. පැහැදිලිනේ? කලින් එකක වෙච්ච පොලි හම්බ ප්‍රමාණය හම්බ වෙන්නේ නැහැ. ස්ථාවර තැන්පත් සඳහා පොලිය වැඩිපුර ගෙවන්නේ දැන් ඔයා හිතන්න අවුරුද්දකට ඔයාට රුපියල් ලක්ෂයක් කවුරුහරි අතට දුන්නොත් ආය අවුරුද්දකින් ඉල්ලන්නේ කියලා ඔයාට අවුරුද්දක් දක්වා මේක ආයෝජනය කරන්න අවස්ථාවක් තියෙනවනේ. ඒතර ආයෝජන ලැබෙන ප්‍රතිලාභය අදාළ පුද්ගලයා වෙත බෙදා හැරින්න හැකියාවක් තියෙනවා. පැහැදිලිද? අනිත් පැත්තට ආවට පස්සේ දැන් ඉතිරි කිරීමේ ගිණුමක තියෙන සල්ලි එයා ඕනි වෙලාවක ගන්නවා. එතකොට ඒක තැන්පත් විදියට තිබ්බට ඒක ආයෝජනය කරන්න යනකොට එයාට කවදා කොයි වෙලාවෙ ඉල්ලයිද කියලා ෂුවර් නෑනේ. ආන්න ඒක නිසා එයා එතෙන්ට ගෙවන්නේ අඩු පොලියක්. මෙතෙන්ට වැඩි පොලියක් ගෙවනවා. පැහැදිලිනේ? පොඩි කාඩ් එකක් දෙන්නේ. ඒ සහතික පත්‍රය අරගෙන ගියාට පස්සේ කල්පිරෙන දවසට සහතික පත්‍රය ඉදිරිපත් කරපුවාම එයාට ඒ සල්ලි ආපහු පොලිය සමග ලබා ගැනීමේ හැකියාව තියෙන එකක වෙච්ච විදිහට. රයිට්. එහෙමනම් මුදල් මවනවා කියන්නේ මෙහෙම කතාවක්. හරිද? නිකන් සරල අදහස් මම කියලා දෙන ජංගම කියන කොහොමද මුදල් මවන්නේ කියලා. අහපු නිසා මෙන්න මෙහෙම වෙන්නේ. හරිද? මුදල් මවනවා කියන්නේ මෙහෙම කරලා හේ ස්වාෆු කියලා මවන්නේ. හරිද? මේ බලන්න. දැන් යම් පුද්ගලයෙක් ඉන්නවා. මේ පුද්ගලයා තමන්ගේ සල්ලි ජංගම ගිණුම දැන් අපි තුන් බැංකු පද්ධතිය තියෙනවා. මේ බැංකුව ඇතුලේ 7-5ක්වත් නැහැ. සල්ලි 7-5ක්වත් නැහැ. මෙයා කියන ජංගම ගිණුමක් ඕපන් කරනවා. තේරුණානේ? ජංගම ගිණුමක් ඕපන් කරනවා. මේක තව මේ තියෙනවා මේ කොන්දේසි ටිකක් තියෙනවා. කොන්දේසි ටිකක් තියෙනවා. හරිද? එතකොට දැන් ඔයා හිතන්න මේ පුද්ගලයා කියලා නිකන් සරලව මම කියලා දෙන්නේ. ඔයාලට මේක ගැඹුරෙන් කියලා දෙයි ආර්ථික විද්‍යාවේදී. ඒක මෙතනට පටලගත්තොත් වැඩි අවුල් වෙනවා. මුදල් මවනවා කියන්නේ මේ පුද්ගලයා කියලා රුපියල් 10000ක්. හරිද? මෙයාගේ ගිණුමේ දානවා. මයික් එක කොන් වෙලා තියෙන්නේ කාගේද? සවින්දි 58. හරි. එතකොට මේ රුපියල් 10000 මෙතන දැම්මා ඒ කියන පුද්ගලයා ගිණුමේ. දැන් මෙයා ඔන්න මෙයාගේ ගිණුමේ රුපියල් 10000ක සල්ලි තියෙනවා. දැන් මෙයාට පේනවනේ. හරි. එතකොට රුපියල් 10000ක් තියෙනවා. දැන් මෙතනදී කරන්නේ මේ A කියන පුද්ගලයා පොඩි චෙක් පතක් දෙනවා B කියන පුද්ගලයාට. B කියන පුද්ගලයාට චෙක් පතක් දෙනවා. එතකොට B කියන පුද්ගලයාට චෙක් එකක් දුන්නාට පස්සේ B කියන පුද්ගලයා ඒ රුපියල් අපි හිතමු 5000ක කියලා 5000ක චෙක් පතක් දෙනවා. මේ A කියන බැංකුවේ. එතකොට මේ A කියන බැංකුවෙන් ගිහලා රුපියල් 5000 තැන්පත් කරනවා. මේ ගිණුමේ රුපියල් චෙක් එකක් දුන්නාට පස්සේ කාට අපිට මෙයාට කියලා X ට කියලා. X විසින් කරන්නේ මොකද්ද? මේ චෙක් පත ගිහිල්ලා තැන්පත් කරනවා මේ B ගේ ගිණුමේ. තමන්ගේ අනිත් තව වෙනත් බැංකුවක. දැන් මේ විදිහට තියෙන්නේ මෙයා දැන් මේ රුපියල් 10000යි. මෙයා මේ චෙක් එකක් දුන්නා රුපියල් 5000ද. එයා ගිහලා මේ රුපියල් 5000 මෙතනින් තැන්පත් කරනවා. හරිද? ඒ තැන්පත් නැත්නම් සරලවම ඔයා මෙහෙම හිතන්නකෝ. දැන් මේ යම්කිසි අවස්ථාවක මේ චෙක්පත් තැන්පත් කරන යනකොට ඒ දැන් මේකෙන් යම්කිසි ප්‍රතිශතයක් ශ්‍රී ලංකා මහා බැංකුවේ නිත්‍ය සංචිත අනුපාතය විදිහට යොමු කරන්න දෙපේ. ඒ නිත්‍ය සංචිත අනුපාතයේ විදිහට යොමු කරන ඉතිරි ටික ණය වශයෙන් ලබා දීමේ හැකියාව තියෙනවා අදාළ බැංකුවට. දැන් මෙතන මේ සංචිතයට රුපියල් 10000ක් තිබ්බා. මේ 10000න් අපි හිතමු 10%ක් මහා බැංකුවට යවනවා නම් රුපියල් 9000ක් මෙයාට ඉතිරි වෙනවා ණය වශයෙන් ලබා දීම සඳහා. එතකොට මේ රුපියල් 9000 චෙක් පතක් මගින් ණයට ලබා දුන්නාට පස්සේ ඒ රුපියල් 9000 වෙනත් බැංකුවකට ගිහලා තැන්පත් කරාට පස්සේ මෙච්චර හිතන්න තියෙන්නේ. නිත්‍ය සංචිත අනුපාතය 10%යි නම්
මේකේ රුපියල් 10ක් බැංකුවට යනවා. මහ බැංකුවට යනවා. ඉතින් රුපියල් 9000 හරිද යම් පුද්ගලයෙක්ට ණයක් විදිහට දෙනවා. චෙක් එකකින් දෙන්නේ. මේ රුපියල් 9000 අරගෙන ගිහිල්ලා B කියන බැංකුවේ මේ පුද්ගලයා තැන්පත් කරනවා. B කියන බැංකුවට සිද්ධ වෙනවා මොකද්ද? මේ රුපියල් 9000න් 110ක් මහ බැංකුවට යවන්න. හරිද? ඒක රුපියල් 90ක් මහ බැංකුවට යවනවා. 810ක් මෙයාට දෙන්න පුළුවන් ණය විදිහට. හරිද? මේ 810 ගත්තට පස්සේ මේ 810 නැවතත් වටයකින් තව පුද්ගලයෙක්ට ණය ලබා දෙනවා. චෙක් පතකින්. චෙක් පතකින් නැගුණා මේ චෙක් පත අරගෙන ගිහිල්ලා එයා වෙන බැංකුවක තැන්පත් කරනවා. හරිද? 810. මේ 810 රුපියල් 81ක් මහ බැංකුවට යවන්න ඕන නිත්‍ය සජිත අනුපාතයේ විදිහට 810න් 81ක් අඩු කරාට පස්සේ එනවා රුපියල් 729ක්. මේ 729 නැවත වටයකින් ණය දෙන්න පුළුවන්. මේ විදිහට දෙනවා. දැන් බලන්න මේ එක රුපියල් 10000කින් එක්කෙනෙක්ට 9000ක් ණය දුන්නා. තව කෙනෙක්ට 900 නේද? 8100ක් ණය දුන්නා. තව කෙනෙක්ට 7200ක් ණය දුන්නා. මේ ණය ටික එකතු කරාම 9000යි 8100 කියන්නේ 17100යි. මෙතන 7000යි කියලා කියන්නේ 24000යි. ඔහම යන්න පුළුවන් ඉස්සරහට. හැබැයි එකම රුපියල් 10000කින් තමයි බැංකු පද්ධතිය ණය වශයෙන් දීගෙන යන්නේ. එතකොට ඒක දිගටම යනවා. නිත්‍ය සංචිත අනුපාතයේ මත පදනම්ම මුදල් මේ ණය බැලීමේ ගුණක මුදල් ගුණක කියලා එකක් අපි ගණනය කරනවා. ඒවා ඔයාලට ඉස්සරහට උගන්වයි. හරි? ජංගම කිනුම් හරහා තමයි ඔය ණය බැලීමේ කාර්යය සිද්ධ වෙන්නේ. ඒක මම දල වශයෙන් ඔයාලට මේ සරලව කියා දුන්නා පමණයි. හොඳේ? ඒක මම පැහැදිලි කරන්නේ නෙමෙයි ඔය. ඒක වෙනම පාඩමක්. ඒක ලොකු පාඩමක්. හරිද? ඒක මෙතෙන්ට අපට අදාළ කරගන්නේ නැහැ. පැහැදිලිනේ? හරි. ඊට පස්සේ වාණිජ බැංකුව විසින් ප්‍රධාන වශයෙන් පවත්වාගෙන යන තැන්පතු වර්ග 3 දක්වා කෙටියෙන් හඳුන්වන්න කියලා කියනවා. දැන් මම ඒක කියලා දෙන්න තමයි යන්නේ. හොඳයි. දැන් බලමු. වෙලාව 9:00යි. හරි? දැන් පොඩි ඉන්ටර්වල් එකක් ගන්න. හරිද? ඉන්ටර්වල් එක අරගෙන හරියටම එන්න 10ට. හරිද? 10ට එන්න මම පන්තිය කොහොමද තව පැය එකමාරක් කරන්නේ. 11:00ට තමයි නවත්තන්නේ. හරි? ඒ නිසා අනිවාර්යෙන් පන්තියට එන්න වැදගත් ඒව ටිකක් තමයි කතා කරන්නේ. දැන් ඉන්ටර්වල් එකක් අරගෙන හැමෝම 10 වෙනකොට පන්තියට එන්න තේ එකක් ගෙන් බීලා ෆෝන් එක charge කරගෙන සියලුම දෙනා පන්තියට